වේලාව රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ එදිරිවීර ගුණසේකර ප්‍රකාශය TDKA ජයන්ත. රැකියා නිර්මාණය කරන පුරුල් ආර්ථික පසුබිමක් සකසන බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා. එන්නත් කරන වැඩපිළිවෙලට යුද හමුදාව ලබා දෙන සහාය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට. තවත් කොවිඩ් මරණ 50ක්. සමස්ත මරණ සංඛ්‍යාව 3661ක් දක්වා ඉහළට. තරුණ තරුණියන් 25000කට විදේශ රැකියා ලබා දීමේ වැඩසටහනක්. මැතිවරණ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 40 දක්වා ඉහළ නැංවීමට පැෆරල් සංවිධානයෙන් යෝජනාවක්. අධ්‍යාපනයේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ පටු අරමුණු වෙනුවෙන් කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් චෝදනා. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ජපානයට. රජයක වගකීම විය යුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. අදාරම් වූ පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනින් තමා අපේක්ෂා කරන්නේ ආර්ථිකයට ඍජුව සම්බන්ධ විය හැකි පුද්ගලයෙකු උපාධි අවසානයේ බිහි කිරීම බව ජනාධිපති කාර්යාලයේ අද පැවති ලෝක තරුණ නිපුණතා දින සමරුම් වැඩසටහන සහභාගී වෙමින් එතුමා පැවසීය. 100% රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එහෙත් ව්‍යාපාරික ආරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා විරුද්ධ බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගත්තට පසුව රැකියාවක් ලබා ගැනීම සඳහා රජය දිහාම බලන. රජය රැකියාවන් දෙන ස්ථානයක් නෙවෙයි. රජයක් කියන්නේ රැකියාවන් නිර්මාණය කරන ස්ථානයක් වෙන්න ඕන. පුද්ගලිකාංශයට හෝ වේවා අනිකුත් ආයතන වලට රැකියාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙන ආර්ථික වාතාවරණයක් සලසා දීම තමයි රජයේ යුතුයකම වෙන්නේ. සමාජ ආර්ථිකයට රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවක් ලබා ගැනීමට හෝ ස්වයං රැකියාවක් කරන්නට හැකි දැනුමක් ලබා දීම තමයි මේ පුරවර විශ්වවිද්‍යාලවල ප්‍රධානතම අරමුණ. ව්‍යාපාරයක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනවට මමත් විරුද්ධයි. නමුත් රජයේ නොවන ආයතන විශාල සංඛ්‍යාවකට පුළුවන් අද රටේ මේ රටෙත් ඇති වෙලා තියෙනවා එවැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වුණු විශ්වවිද්‍යාල. ඉතින් ඒවා අපි තවත් දියුණු කරන්නට අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් රජයකට මේ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවගේ අවශ්‍යතාවයන් සපුරන්නට බෑ. ඉතින් ඒකට සීමාවක් පැනවෙනවා. නමුත් අපි උසස් අධ්‍යාපනයක් ලැබීමට හැකියාව තියෙන කැමැත්ත තියෙන සෑම තරුණයෙකුටම ඒ අවස්ථාව දෙන්නට ඕන. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දෙන දායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වේ. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන කොළඹ විහාර මහාදේවී එලිමහන් රංගපීඨයේ ඇති ප්‍රජා එන්නත් කරන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය අලාකන්සින් මහත්මිය පැවසුවේ එම වැඩපිළිවෙල සාර්ථක උත්සාහයක් බවයි. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසද ඇය එහිදී ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කර ඇත. තවත් කොවිඩ් ආසාදිත මරණ 50ක් වාර්තා වී තිබේ. එම මරණ ඊයේ දිනේ සිදු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3661කි. තවත් රෝගීහු 1447 දෙනෙක් අද දිනේ තුල හමු වූහ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2,80,506 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් සුවය ලබා ඇති පිරිස 2,53,953කි. මේ වන විට PCR පරීක්ෂණ 37,66,282ක් සිදු කර තිබේ. පරීක්ෂණාගාර 38කදී එම පරීක්ෂණ සිදු කර ඇත. ජනවාරි මාසයේදී පමණක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 4,50,000කි. මාර්තු සහ අප්‍රේල් මාසවලදී PCR පරීක්ෂණ 7,50,000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇත. සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 12,85,384කි. එමෙන්නත දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,87,372 දෙනෙකුට ලබා දී ඇත. කොවිශීලනතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 3,54,412 දෙනෙකුටද ලබා දී ඇත. තරුණ තරුණියන් 25000කට විදේශ රැකියා ලබා දීමේ වැඩසටහනක් ජාතික තරුණ සේවා සභාව ක්‍රියාවට නංවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවතින් බලාපොරොත්තු වන්න.
මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පවතින මැතිවරණ දිස්ත්‍රික්ක ප්‍රමාණය 40 දක්වා ඉහළ නැංවිය යුතු බව පැෆරල් සංවිධානය මැතිවරණ හා ඡන්ද විමසීමේ ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට දාල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා කරයි. භූගෝලීය සාධක හා ජනගහනය පදනම් කරගෙන ඒ ක්‍රියාත්මක කළ යුතුය. සමානුපාතික පදනම එසේම තබා ගනිමින් කොට්ටාස හා ලැයිස්තු මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වේ. ඒ වෙනුවෙන් නීති කෙටුම්පත් සකස් කළ යුතුය. පූර්ව ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව වර්තමානයේදී මතුවී තිබේ. මැතිවරණ අපේක්ෂක වීදම් සීමා කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යය. ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට තෙක් හැකියාව පිළිබඳ සොයා බැලීමද සුදුසුය. රාජ්‍ය බලය හා රාජ්‍ය දේපල අවභාවිතය වැළැක්වීම සඳහා ක්‍රියා කළ යුතුය. සෑම ඡන්දදායකයෙකුටම සාධාරණ ලෙස තොරතුරු දැනගැනීමට අයිතිය තහවුරු කිරීම වැදගත් වේ. ප්‍රමාණවත් දේශපාලනය තුළ කාන්තා නියෝජනය තහවුරු කළ යුතු බවද පැපරල් සංවිධානය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පෙන්වා දුන්නේය. මැතිවරණ ප්‍රචාරණ විධම් පාලනය කිරීම වෙනුවෙන් කඩිනමින් නීති සම්පාදනය කළ යුතු බව මැතිවරණ කොමිසම් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයටද එය හේතු වේ. අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම් සභාවට ලබා දීම අනිවාර්ය වේ. එසේ නොකරන අපේක්ෂකයින් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද හේතෙම අවධාරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්ව දරුවන්ගේ අධ්‍යාපනය මුවාවෙන් සිය පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගුරු සංගමය චෝදනා කරයි. වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා රජයේ අවධානය යොමු තිබේ. පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවද එම සංගමේ සභාපති වසන්තා හඳපාණ්ඩුගොඩ මහත්මිය පවසන්නීය. විකල්ප ගුරු සංගම් 14 සහ විකල්ප පක්ෂ නායකයෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඊයේත් මම දැක්ක රට පෙළපාලියක් යනවා. ඒගොල්ලෝ මේකට දඩමීමා කරගන්නේ මේ රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය. අපි දන්නවා ලාල්කාන්තගේ දරුවා මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම අනුර කුමාරගේ දරු පවුලම ඉන්නේ අයර්ලන්තේ. හැබැයි ශ්‍රී ලංකාවේ දරුවෝ අගාධයට දාන්න ඕන් පිඹුරුපත් සකස් කරනවා මේ ආණ්ඩුවට රිද්දන්න සහ ආණ්ඩුවට පෙරලන්න. ඊයේ වෘත්තීය සමිති 500 කොළඹට එනවා කියලා කිව්වට ආපු වෘත්තීය සමිති වල කවුද හිටියේ? සමන් රත්නප්‍රිය. කවුද සමන් රත්නප්‍රිය කියන්නේ? අර ගිය ආණ්ඩුව කාලේ මේ ආණ්ඩුවට පන්දම් අල්ලගෙන හිටපු රාජිත සේනාරත්නගේ හොඳම ගෝලයා රවි කුමුදේශලා. මේගොල්ලෝ තමයි මේ වෘත්තීය සමිති කියන්නේ. මේ අයද ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ. වැටු ප්‍රශ්නය තමයි මෙතෙන්දි මුල් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ බහුතර ගුරුවරුන්ගේ සහයෝගය ලබා ගන්න. ඒ සඳහා අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා, යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපේ යෝජනා අනුමත වෙලා තියෙනවා. ඉගුරාද අපි අධ්‍යාපන ඇමතිතුමා නැවත මේ සම්බන්ධයෙන් හමු වෙනවා. වැටු ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව පියවර අරගෙන තියෙනවා. රට අස්ථාවරයෙන් වැළැක්වීම සඳහා රාජ්‍ය සේවකයන් උපරිම වශයෙන් ක්‍රියා කළ යුතු බව විද්වත්තු පෙන්වා දෙති. ආර්ථික සංවර්ධනය සඳහා ලාභ ලැබෙන මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රතිපත්ති වැදගත්වේ. මේ සම්බන්ධව අදහස් දක්වන විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය නලින් අබේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රියංග දුන්සිංහ යන මහත්වරු කළමනාකරණය කියන දේ තුළ රටේ පුරවැසියෝ, ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව, ඒක ඇතුළට එනවා රජයේ සේවකයෝ, ඒක වෘත්තීය සමිති, ඒ හා සම්බන්ධව හොඳටම මතක තියාගන්න ඕන එක තමයි ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථික කළමනාකරණයට දායක වෙන්න ඕන. මේක කිසිම ගැටලුවක් නැතුව රටට විසඳ ගන්න පුළුවන් දෙයක්. මේක ලෝකාර්ථික ප්‍රශ්නයක එක්තරා දිගුවක් මිසක් රටට ආවේනික වෙච්ච වූ ගැටලුවක් නොවේ. COVID-19ත් එක්ක දැන් අපිට පේනවා වැක්සිනේෂන් එක ඒ ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඒවත් එක්ක ඉස්සරහ මාසෙක මාර දෙක තුල සාමාන්‍ය පරිදි අපි සිතන දේ සිදු වුණොත් ඒ රටේ ආර්ථිකයට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා තමයි මගේ විශ්ලේෂණය. ඉදිරි වර්ෂ කිහිපයට අදාළවත් ණය ගෙවීම් වලට අදාළව තියෙන තත්ත්වයන් හා සලකා බැලීමේදී ඩොලර් බිලියන 26ක විතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සෑම අවුරුද්දකම බිලියන 4ක් අතර ප්‍රමාණයකින් ණය ගෙවීමට රටට සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරියට ගෙන යාමේදී අපි අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති ඉතාමත්ම වැදගත් වෙනවා. ඒවා එක පැත්තකින් తాවකාලිකව මේ තියෙන අර්බුදයට විසඳුම් සොයනවා. අතරම අනෙත් පැත්තෙන් මධ්‍යකාලීන හා දිගුකාලීනව එවැනි තත්ත්වයකින් ආර්ථිකය මුදවා ගැනීමට හේතු වන ප්‍රතිපත්ති තීරණ ගත යුතුව පවතිනවා. අර්බුදකාරී අවස්ථාවේ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිස් මහත්මිය සමග පැවති සාකච්ඡාවේදී හෙතෙම මේ බව සඳහන් කර ඇත. COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට මෙන්ම
එක්ස්ප්‍රස් ෆර්න් නෞකාව ගිනිගත් අවස්ථාවේ ඇමරිකාව ලබා දුන් සහයෝගය ප්‍රශංසනීය වේ. දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම සඳහාද වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව යළි රැස් වේ. එදිනට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනේ. එදින පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. පසුරුවේ සභාව කල්තැබීම විවාදයක් පැවැත්වීමටද නියමිතයි. පසුගියදා මන්නාරම ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි. වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම පාලනය කළ හැකිය. සමාජය සුරක්ෂිත කිරීම සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බවද ලේකම්වරයා පවසයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක දොරින් දොරට කප්රුක පොල් වගා කිරීමේ වැඩසටහන නිරන්තරයෙන් අධීක්ෂණය කෙරේ. පොල් කර්මාන්ත ආශ්‍රයෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි. දෛනික පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙවත්ත තුලින්ම ලබා ගැනීම නා වැඩසටහනින් සිදු කෙරේ. පොල් වගාවට සමගාමීව තැඹිලි වගාවද ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරන සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන 500 වැඩසටහන යටතේ වන මීළඟ ගම්මානය දෙබාගම අටලොගම තිඹිරිපොළ යන ප්‍රදේශයේ මුල් කර ගනිමින් හෙට පස්වරුවේ පිහිටුවීමට නියමිතයි. කෙසෙල් හාබුලත් ආශ්‍රිත නිෂ්පාදන ආශ්‍රිතව එම ගම්මානය ක්‍රියාත්මක වේ. කැකැල දිස්ත්‍රික්කය තුළ පිහිටුවන තුන්වන සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානය මෙයයි. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරීන් වෙනුවෙන් පවත්වන විභාග ලබන මාසයේදී ආරම්භ කෙරේ. මාර්ගගත ක්‍රමයට විභාග පැවැත්වෙන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්තිද සිල්වා මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසීය. දීඝවාපී චෛත්‍යරාජනන් වහන්සේ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය සුවිශේෂී ගඩොල් නිෂ්පාදනය වෙනුවෙන් අත්‍යවශ්‍ය මැටි වර්ග ලබා දීමට ලංකා පිඟන් සංස්ථාව එකඟ වේ. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත එම කටයුතු සිදු කෙරේ. අම්පාර එරළුගම උළු කර්මාන්ත ශාලා පරිශ්‍රයේ තිබෙන සුවිශේෂී මැටි වර්ග ඒ සඳහා යොදාගෙන චෛත්‍යරාජනන් වහන්සේ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙසද විමල් වීරවංශ අමාත්‍යවරයා ලංකා පිඟන් සංස්ථාවට දැනුම් දී ඇත. ඓතිහාසික රුහුණුමහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය 6 වන දිනට අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. මහා දේවාලය ආශ්‍රිතව පෞරාණික චාරිත්‍ර රැසක්ද අද සිදු කෙරෙන. බස්නායක නිලමේතුමාගේ නිල නිවසේ අද දහවල් සංඝගත දක්ෂිනාවක්ද පැවැත්වින. අනතුරුව මහා දේවාලය ඉදිරිපිට ඇති පැරණි අතුපන්දලමේ කොලාතු ඉවත් කොට අලුතින් කොලාතු ඇතිරීමද සිදුවිය. දුටුගනු මහරජතුමාගේ කඩොල් ඇතුගේ දල යුගල මහා දේවාලයේ ප්‍රදර්ශනය කර තැබීමද මෙහිදී සිදුවිය. කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේ ඩිෂාන්ට් ගුණසේකර මහතා ප්‍රථමයෙන් පෙරහැරේ ගමන් කරනු ලබන්නේ අද සිටවීම විශේෂත්වයකි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. තරුණ තරුණයන් 25000කට විදේශ රැකියාව ලබා දීමේ වැඩසටහනක් ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක නංවයි. විදේශ රැකියා ශ්‍රම බලකායක් නිර්මාණය කර වැඩි විදේශ විනිමයක් මෙරට ගෙන්වා ගැනීම වැඩපිළිවෙලේ අරමුණයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් බිහි කිරීමේ ජාතික ක්‍රියාන්විතයක් ලෙස මේ ක්‍රියාත්මකයි. ප්‍රථම අධීර ලෙස රුමේනියාවේ විදේශ රැකියාව සඳහා තරුණ තරුණයන් 200 දෙනෙකු වීසා අවසර බලපත් නිකුත් කිරීමද සිදුවේ. ඉදිරි මාස දෙක තුළ එක්සත් අරබ් එමිරාත් රාජ්‍ය සහ කැනඩා රටවල් සඳහා තරුණ තරුණයන් 5000ක් පිටත් කර යාමට ජාතික තරුණ සේවා සභාව සූදානම් වෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ගුරුවරුන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාව පීඩාවට පත් කර තිබේ. COVID-19 වසංගතයේ හේතුවෙන් පාසල් දරුදරයන් අර්බුදකාරී තත්ත්වයකට පත් ඇති මොහොතක වැඩ වර්ජනය සිදු කිරීම කාලෝචිත නොවන්නකි. කුමන අභියෝග පැවතියද නිසි කාලයට නිසි වේලාවට දරුවන්ට අධ්‍යාපන ලබා දිය යුතුය. මෙවැනි අවස්ථාවකදී වැඩ වර්ජන නිරත වීම ගුරු වෘත්තීය ගරුත්වයට හානිගෙන දෙන්නකි. පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතුය. එම ගැටලු වලට කඩනමින් විසඳුම් ලබා දීම බලධාරීන්ගේ වගකීමකි. මෙම වර්ජනයේ හේතුවෙන් පීඩාවට පත් ඇති ශිෂ්‍ය ප්‍රජාවට අවශ්‍ය සහාය ලබා දීමට බලධාරීන් වගකීමෙන් ක්‍රියා කළ යුතුය. නොයසේ නම් ශිෂ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය වී ඔහු තවත් පීඩාකාරී තත්ත්වයකට පත් වෙති. ඇතැම් පාසල් දරුවන් මානසික ආතතියට ලක්ව ඇත.
මෙනි පසුබිමක් තුළ ගුරුවරුන් සිදු කරන ඔන්ලයින් වැඩ වර්ජනය සම්බන්ධව ඔවුන් නැවත සිතා බැලිය යුතු බව සඳහන් කළ යුතුමය. විදෙස් පුවත්. ලෝපුරා සිදුව ඇති කොවිඩ් ආසන්න මරණ සංඛ්‍යාව 40,77,612 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී ඇත. 6,23,846 ලෙස සටහන් වේ. බ්‍රසීලෙන් මරණ 5,37,498ක්ද, ඉන්දියාවෙන් 4,12,204ක්ද, මෙක්සිකෝවෙන් මරණ 2,35,507ක්ද වාර්තා වී තිබේ. රුවන්ඩා රජයේ කිගාලි අගනුවර ඇතුළු දිස්ත්‍රික්ක 10ක් වසා දැමීමට තීරණය කරයි. COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෙනසුරාදා සිට ලබන 26 වෙනිදා දක්වා එම ප්‍රදේශ වසා තැබේ. ජනතාවට සීනිවෙස් වලින් බැහැරවීම තහනම් කර ඇත. ඉකුත් සතිය තුළ ආසාතින් බහුල ලෙස වාර්තා වීම මෙම තීරණය ගැනීමට හේතු වේ. විදේශ හමුදා ඉවත්වීමෙන් පසුව ඇෆ්ගනිස්තානයේ තත්ත්වය දරුණු අතට පත්ව තිබේ. රටේ ජනගහනයෙන් මිලියන 18කට වැඩි ප්‍රමාණයක් හදිසි ජීවිත ආරක්ෂක ආධාර අවශ්‍යව ඇත. තාලිබාන් සංවිධානය සහ රජයේ ආරක්ෂකයන් අතර සටන් හේතුවෙන් රට පුරා ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බවද විදේශ මාධ්‍ය සඳහන් කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. දැරණීගල මාලිබුඩාවට ප්‍රදේශයේ වතුකම්කරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරේ. ඒ යටතේ නිවාස 171ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. වැය කරන මුදල රුපියල් මිලියන 500කි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවා නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බහනුක රාජපක්ෂට PCR පරීක්ෂණයක් සිදු කර තිබේ. ඒ ප්‍රතිඵල මත හෙට සිට පුහුණුවෙන් ආරම්භීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. බහනුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රැඳී සිටී. මේ අතර ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ සහභාගීත්වය ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා අවිනිශ්චිත බවද වාර්තා වේ. ඔහු වෙනුවට මිනොත් බහනුක හෝ ලහිරු උදාන තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බක් මහතා මේ දිනවල ජපානයට පැමිණ සිටී. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමට ඔහු සහභාගී වේ. සාමාන්‍යයෙන් ක්‍රීඩාවලේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද තෝමස් බක් මහතා ජපාන බලධාරීන්ට උපදෙස් දී ඇත. ඔලිම්පික් ක්‍රීඩාවලට සුදුසුකම් ලැබූ මෙරට ක්‍රීඩකරුවන් පුහුණුකරුවන් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් Zoom තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ සිදුවිය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඔලිම්පික් ක්‍රීඩාවලට සුදුසුකම් ලැබූ ක්‍රීඩකරුවන් සහ පුහුණුකරුවන්ට $15,000ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන බවයි. ක්‍රීඩාවට සාපේක්ෂව ඔලිම්පික් සුදුසුකම් ලැබූ ක්‍රීඩකරුවන්ට නිසි ඇගීමක් ලබා දීම මෙහි අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. සුළු අපනයන භෝග වගා කිරීමේ වැඩසටහනක් මන්නාරම දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කරේ. වැඩි වශයෙන් මිලිස් වගාව සිදු කරන බව භෝග වගා සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. අකර 200ක පමණ මේ වන විට භෝග වගා කර ඇත. දේශීය ගොවයා ශක්තිමත් කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත්
ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී අපන නිපැයුම් ඉහළ ගොස් තිබේ. විදේශ සේවා නියුක්තයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ යාමට හේතුවයි. මැයි මාසය තුළ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළේ සහ කොළඹ කොටස් වෙළඳපොළේ විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා වී ඇත. මේ මාසය තුළ ආනයන වියදම්ද පහළ බැස තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සකසන බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා. එන්නත් කරන වැඩපිළිවෙලට යුද හමුදාව ලබා දෙන සහාය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට. තවත් කොවිඩ් මරණ 50ක් සමස්ත මරණ සංඛ්‍යාව 3661ක් දක්වා ඉහළට. තරුණයන් 25000කට විදේශ රැකියාව ලබා දීමේ වැඩසටහන. මැතිවරණ දිස්ත්‍රික්ක සංඛ්‍යාව 40 දක්වා ඉහළ නැංවීමට පැපරෙල් සංවිධානයෙන් යෝජනාවක්. අධ්‍යාපනය මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ පටු අරමුණුවෙන් කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් චෝදනා. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළට. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ජපානයට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.